2020 විශේෂ බහුවර්ණ ප්‍රශ්න පත්‍ර අංක 4 බලන්න පුතේ බහුවර්ණ ප්‍රශ්න අංක 17 ඉතුරු ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න යන්නේ ප්‍රස්ථාරයේ දැක්වෙන්නේ මේ ප්‍රස්ථාරයක් දෙලා තියෙනවා කාලය මිනිත්තු වලින් උෂ්ණත්වයේ ටීට වලින් මේ උෂ්ණත්ව කාල ප්‍රස්ථාරයක් අපිට පේන්න ඕන ප්‍රස්ථාරයේ දැක්වෙන්නේ කෘත සංවහනය යටතේ සිසිල් වන ද්‍රවයක කාලයේ ටී සමග උෂ්ණත්වය टीटा ඒ කියන්නේ සිසිල්න වක්‍රය ප්‍රස්ථාරයයිලු මේ සිසිල්න වක්‍රයක් දෙලා තියෙනවා. දෙවි දත්තානෝ ටීටයි අගය. ඉතින් පුතේ සිසිලණයක් මෙතන සිද්ධ වෙන්නේ. සංවහනයක් මෙතන සිද්ධ වෙන්නේ. ඉතින් සිසිලණයකදී සිදුවන දේ අපි දන්නවා. අපි දන්නවා සමීකරණය d θ බෙදීම dt සමානයි k වාරයක් θ ඍණ θ r. ඉතින් පුතේ ඔයාලට පේනවා 80 ඉඳලා 60 දක්වා සිසිල් වෙන්න මිනිත්තු 3ක් ගත වෙලා තියෙනවා. මිනිත්තු 5ක් ගත වෙලා තියෙනවා. 80 ඉඳලා 60 දක්වා සිසිල්. ඊට පස්සේ 60 ඉඳලා ටීට දක්වා සිසිල් වෙන්න 60 ඉඳලා බලන්න 60 ඉඳලා ටීට දක්වා සිසිල් වෙන්න ගත වෙච්ච කාලය තායි මිනිත්තු 5යි. 6 5යි 11. එහෙනම් 80 ඉඳලා 60 දක්වා සිසිල් වෙන්න ගත වෙන කාලය දාන්න මේ 60 ඉඳලා මිනිත්තු 6 ටීට වෙනකොට මිනිත්තු 11 60 ඉඳලා ටීට දක්වා උෂ්ණත්වය අඩු වෙන්න මිනිත්තු 11යි මට පරිසර උෂ්ණත්වය කොච්චරද කියලා තේරුම් ගන්න පුළුවන්ද මෙතන පුතේ උෂ්ණත්වය අඩු වෙලා ගිහිල්ලා පරිසර උෂ්ණත්වයට අවමනේ අතර වෙන්නේ එන මේ පරිසර උෂ්ණත්වය 30යි ඉතින් මේක දානවා මෙන්න මේ සමීකරණය අපිට දාන්න පුළුවන් පුතේ සෙල්සියස් 80 සහ සෙල්සියස් 70 අතරට මෙන්න මේ උෂ්ණත්ව පරතරය උෂ්ණත්ව වෙනස 80 ඍණ 60 කියලා කියන්නේ 20 බෙදීම ගත වෙච්ච කාලය වෙන්නේ මිනිත්තු 5 සමාන k වාරයක් ටීට ඍණ ටීට. එතන ටීට ලෙස ගන්න ඕනේ. ටීට ආර්පතේ පරිසර උෂ්ණත්වයේ 30යිනේ. මෙතන 80 ඉඳලා 60 දක්වා සිසිල් වෙනකොට පරිසර උෂ්ණත්වයේ 30යි. 80 ඉඳලා 60 දක්වා සිසිල් වෙනකොට ටීට ලෙස ගන්න පුතේ මේ දෙක අතර මධ්‍යන්නගේ 80 60 මධ්‍යන්නගේ වෙන්නේ මෙතන 70යි. ඉතින් ඔක සුළු කරලා k සඳහා ප්‍රකාශනයක් ගන්න. ඉතින් k සමානයි 20 බෙදීම 5 වැඩි කිරීම මෙතන 70 ක් අඩු කරාම පුතේ 40යි. ඔක ලබා ගන්න. ඊට පස්සේ ඔය සමීකරණයම අපිට දාන්න පුළුවන් 60 සහ θ අතරට. එහෙනම් 60 සහ θ අතර. ඒ සිසිල් වෙන ගතන කාලය. ඉතින් dθ බෙදීම dt කියන්නේ 60 ඍණ θ. බෙදීම t මිනිත්තු 5 සමාන k වාරයක්. k නෝ 20 බෙදීම 5 වැඩි කිරීම 40යි. ටීට ඍණ ටීට කවුද? 60 ඉඳලා ටීට දක්වානේ සිසිල්. ඉතින් මේ දෙක අතර මධ්‍යම උෂ්ණත්වය. කවුද පුතේ මධ්‍යම උෂ්ණත්වය? 60යි ටීට අතර මධ්‍යම උෂ්ණත්වය වෙන්නේ. ඒ උෂ්ණත්ව දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා. 60 ධන ටීට බෙදීම 2 ඍණ පරිසර උෂ්ණත්වය වෙන්නේ 30යි. පරිසර උෂ්ණත්වය වෙන්නේ පුතේ 30යි. හරිනේ? දැන් මේක සුළු කරන්න. මේ පහකට මේ පහක් කැපෙනවා. මෙයාට මෙයා කැපිලා 2යි. දෙක මේ පැත්තට දෙකෙන් වැඩි කරන්න පුළුවන් 60 ඍණ θ වාරයක් 2 සමානයි මෙතන පුතේ පොදු ගුණාකාරය ගත්තොත් 60 ධන θ ඍණ දෙකෙන් වැඩි කරාම මෙතන 60 බෙදීම 2යිනේ මෙයාට මෙයා කැපිලා යනවා ඉතින් θ මේ දෙක මේ පැත්තට ගෙන්න 4යි 4 වාරයක් 60 ඍණ θ එතකොට මේ 4ෙන් 60 වැඩි කරාම 6ක් 4 24යි 240 ඍණ 4යි θ සමානයි මෙතන θ මෙතන එන්නේ 5යි θ සමානයි 240. θ සමානයි කොච්චරද? මේක 480 බෙදීම 10 වගේ 48යි සෙල්සියස් අංශක. න θ ගේ වෙන්නේ පුතේ 48යි සෙල්සියස් අංශක. તો ඒ විදිහට පිළිතුරු ලබා ගන්න. ඉතින් මෙන්න මේ සමීකරණ ඔබ දන්නේ නැත්නම් සිසිල්න වක්‍ර ගැන ඔබ දන්නේ නැත්නම් මට මේ ප්‍රශ්න කියලා දෙන්න බෑ. අපේ ක්ලාස් වල සිසිලන යටතේ මේවා ඊටාම් විස්තරාත්මක විග්‍රහ කරලා තියෙන්නේ. ඉතින් මේ තියරි දන්නේ නැත්නම් ඔබට කරන්න තියෙන්නේ ඒ තියරි දැනගෙන එන එක තමයි. ඉතින් මේ පේපර් වල මම ලොකුවට විස්තර කරන්නේ නැහැ. ප්‍රශ්න ටිකක් දීලා ප්‍රශ්න වලට පිළිතුරු ගන්න විදි කියලා දෙන එක තමයි කරන්නේ. මේවා ඊටාම විග්‍රහ කරමින් අපේ රිවිව් ක්ලාස් වල තියරි ක්ලාසස් වල විග්‍රහ කරලා තියෙනවා. හරිනේ? හරි. ඉතින් පුතේ මේක සටහන් කරගන්න මේ ටික ප්‍රශ්න අංක 17 කියලා දාලා ලියන කොළවල ඊට පස්සේ මේ ටික සටහන් කරගන්න පුතේ
මේ ටික සටහන් කරගන්න විදිහට. එහෙනම් θ 48යි. θ 48 කියන්නේ නිවැරදි පිළිතුර වෙන්නේ 4 වෙන පිළිතුරයි. බම්පතේ ප්‍රශ්නාංක 18. ප්‍රශ්නාංක 18 බලන්න. සංවෘත භාජනයක හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වායු මවුල එක බැගින් අඩංගු වේ. ඔන්න පුතේ සංවෘත භාජනයක් තියෙනවා. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වායු මවුල එක බැගින් අඩංගු වේ. හරි මම ප්‍රශ්න කරන්න. උෂ්ණත්වයේ නියතව තිබියදී තවත් ඔක්සිජන් වායු මවුල එකක් බඳුණු තුළට එකතු කර ලදනම් පීඩනය වැඩි වෙන සාධකය. පීඩනය සමානයනේ මවුල සංඛ්‍යාවට. ඉතින් පීඩනය වැඩි වෙන තුන බෙදීම දෙකකින්. හරි සරලයි. හයිඩ්‍රජන් ඔක්සිජන් මවුල එක බැගින් තියෙනවා. නේ? උෂ්ණත්වයේ නියතව තියදී තවත් ඔක්සිජන් මවුල එකක් භාජනය තුළට ඇතුල් කරනවා. ඒ කියන්නේ දැන් පළවෙනි අවස්ථාව ගත්තොත් මෙතන හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. මෙතන මවුල එකයි මෙතන මවුල එකයි. එතන ඔක්කොම වායු මවුල ගන්න කොච්චරයි? 2යි. දෙවෙනි අවස්ථාවේදී ඒ භාජනයේටම උෂ්ණත්වය වෙනස් නොවී තියෙද්දී හයිඩ්‍රජන් මවුල එකයි ඔක්සිජන් තව මවුල එකක් දැම්මට පස්සේ ඔක්කොම මවුල 2යි. ඒතර මෙතන මවුල ගාන මුළු මවුල ගාන වෙන්නේ 3යි. මුළු වායු මවුල ගාන වෙන්නේ 3යි. අපි දන්නවා පුතේ PV සමාන nRT නේද? එතකොට මෙතන පරිමාව නියතයි මෙයා නියතයි මෙයා නියතයි. එහෙනම් පීඩනයේ සමානුපාතික වෙනවා මවුල ගණනට. ඉතින් මෙතන මවුල ගන්න 2යි මෙතන මවුල ගන්න 3යි. ඉතින් පීඩනයේ වැඩි වෙන සාධකයේ වෙන්නේ මවුල ගන්න වැඩි වෙන සාධකයේ. ඉතින් මවුල ගන්න වැඩි වෙන්නේ 3 බෙදීම 2 ප්‍රමාණයකින්. අවසාන මවුල ගන්න 3යි. මෙයා 2යි 3 බෙදීම 2 ගුණයකින් මවුල ගන්න වැඩි වෙන නිසා. ඉතින් මවුල ගන්න වැඩි වෙන නිසා 3 බෙදීම 2 ගුණයකින් පීඩනයේ වැඩි වෙන සාධකයේ වෙන්නේ 3 බෙදීම 2යි. ඔයාපතේ මොන්ටිසෝරි ගැටලු මේවා මනෝමයෙන් ගන්න පුළුවන්. එයි අපිට හිතෙන් හිතා ගන්න පුළුවන් පුතේ PV සමාන nRT කියන එක. ඉතින් පරිමාව නියතයි R නියතයි උෂ්ණත්වය නියත නම් පීඩනයේ සමානුපාතිකයි පුතේ මවුල සංඛ්‍යාවට. ඊටම සරලයිනේ. එතකොට මේ පීඩනයේ මවුල ගන්න සමානුපාතිකයි. ආරම්භයේදී හයිඩ්‍රජන් මවුල 1යි ඔක්සිජන් මවුල 1යි තියෙනවා කියන්නේ. නේද? ඊට පස්සේ අපිට කියනවා තව ඔක්සිජන් මවුල එකක් මෙතන දානවා. ඉතින් තව ඔක්සිජන් මවුල එකක් දැම්මට පස්සේ මුළු මවුල ගන්න කොච්චරයි? හයිඩ්‍රජන් 1යි ඔක්සිජන් 2යි මුළු මවුල ගන්න වෙන්නේ 3යි. එහෙනම් මෙතන මවුල ගන්න 2යි මෙතන මවුල ගන්න 3යි. එතකොට පුතේ වැඩි වෙන සාධකයේ වෙන්නේ මෙතන 3යි මෙතන 2යි නම් මවුල ගන්න වැඩි වෙන සාධකයේ වෙන්නේ 3 බෙදීම 2යි. ඉතින් මවුල ගන්න වැඩි වෙන සාධකයේ පීඩනය වැඩි වෙන සාධකයට සමානයි. පීඩනය මවුල ගන්නට සමානුපාතික නිසා. ඉතින් ඔය වගේ පුතේ ඔය විදියට ඊටාම සරලව පිළිතුරු ලබා ගන්න පුරුදු වෙන්න ඕන. හරි. මේක මේ විදිහට සටහන් කරගන්න පුතේ. සිංහලෙන් චූටි විවරණයක් දෙන්නම්. මුල් අවස්ථාවේදී මුළු වායු මවුල සංඛ්‍යාව 2ද දෙවන අවස්ථාවේදී මුළු වායු මවුල සංඛ්‍යාව 3ද නිසා 3ද වේ. P සමානුපාතිකයි සිම්පල් n අනුව. P සමානුපාතිකයි සිම්පල් n අනුව. මවුල ගන්න 3 බෙදීම 2 ගුණයකින් වැඩි වෙන නිසා. මවුල ගන්න 3 බෙදීම 2 ගුණයකින් වැඩි වෙන නිසා. පීඩනයේද 3 බෙදීම 2 ගුණයකින් වැඩි වේ. හරිනේ. බලන්න පුතේ ප්‍රශ්නාංක 19. පිළිතුර 3. 19 බලන්න පුතේ. අරයන් A සහ 2A වන ගෝලීය ජල බිඳු දෙකක්. අරයන් A සහ 2A වෙන ගෝලීය ජල බිඳු දෙකක් අහසේ සිට පොළවට පතිත වේ. නේද? අහන දිල පොළවට එනවලු. ඒවායේ චාලක ශක්තිය අතර අනුපාතය වන්නේ වාතයේ දුෂ්‍රාවී තරලයක් යයිද ජල බිඳු ආන්ත ප්‍රවේගය වලින් චලිත වන්නේද සලකන්න. අර ඒ සහ 2 වෙන ජෝලීය ජල බිඳු දෙකක් පොළොවට පත් වෙනවා. චාලක ශක්තිය අතර අනුපාතය. ඉතින් චාලක ශක්තිය කියන්නේ භාගයෙන් v වර්ගනේ. එහෙනම් ආන්ත ප්‍රවේගයක් ගන්න ඕනේ ස්කන්ධයක් ගන්න ඕනේ. මෙතන 2යි එන්නේ. මට කියන්න පුතේ මෙතන ස්කන්ධය m නම් මෙතන ස්කන්ධය කොච්චරයි? අපි දන්නවනේ ස්කන්ධය සමානයි පරිමාව ගුණ කිරීම ගණන්තය. පරිමාව කවුද? තුරේ නතරයි ෆයි r ගණේනේ.
ඝනත්වයේ නියතයි, මෙහා නියතයි, මෙහා නියතයි. ඉතින් පුතේ ස්කන්ධයේ සමානුපාතික වෙනවා අරේ ගණයට. ඉතින් මෙයා දෙගුණෙන් වැඩි වෙනකොට ස්කන්ධයේ කී ගුණයකින් වැඩිද? දෙකේ ගණය 8 ගුණයකින් වැඩි. දෙකේ ගණය පුතේ 8 ගුණයකින් වැඩි. එහෙනම් මෙතන m නම් මෙතන ස්කන්ධය වෙන්නේ 8යි m. නේද පුතේ? ඉතින් මෙතන වේගයේ v නම් ආන්ත වේගයේ v නම් මෙතන ආන්ත ප්‍රවේගය කොච්චරද කියලා හිතා ගන්න ඕන. අපි දන්නවා. දුෂ්‍රාවිතාවේ සමීකරණය 4යි අවසාන සමීකරණය. ගෝලයක ආන්ත ප්‍රවේගයේ v සමාන වෙන්නේ 2a වර්ග සිග්මා ඍණ රෝ g බෙදීම 9යි ඊට 9 නියතයි දුෂ්‍රාවිතාව ඊට නියතයි. ගෝලයේ ඝනත්වය කියන්නේ ජලයේ ඝනත්වය නියතයි, රෝ නියතයි, g නියතයි. ඉතින් ඔබට පේනවා ආන්ත ප්‍රවේගයේ සමානුපාතිකයි අරේ ගණයට. ඉතින් පුතේ මෙතන අරයක් දෙගුණින් වැඩි නම් ආන්ත ප්‍රවේගය 4 ගුණික වැඩි. එහෙනම් මෙතන වෙන්නේ පුතේ 4යි v නේ. එහෙනම් මෙතන ස්කන්ධයෙන් නම් මෙතන ස්කන්ධය 8යි. මෙතන වේගය v නම් පුතේ මෙතන වේගය 4යි v. ඉතින් අපි දන්නවා චාලක ශක්තිය E සමාන වෙනවා භාගයයි mv වර්ගයට. එහෙනම් E සමානුපාතික වෙනවා ස්කන්ධය කවුද පුතේ? ස්කන්ධය වෙනුට දාන්න පුළුවන් r ස්කන්ධය හරි m වාරයක් v වර්ගනේ. හා මෙතන අරගත්තනේ. මෙතෙන්ට වඩා මෙතන ස්කන්ධය 8 ගුණයකින් වැඩි. 8 ගුණයකින් වැඩි නම් පුතේ චාලක ශක්තිය 8 ගුණයකින් වැඩි. ඉතින් ආන්ත ප්‍රවේගය මෙයත් 4 ගුණයකින් වැඩි. 4 වර්ග මෙයා වැඩි පුතේ කී ගුණයකින්ද? 16 ගුණයකින්. එහෙනම් මෙයාට වඩා මෙයාගේ චාලක ශක්තිය කී ගුණයකින් වැඩි වෙනවද? 16 ගුණයකිනුත් වැඩි වෙලා 8 ගුණයකිනුත් වැඩි වෙනවා. 16 වරක් 4 නම් 64යි. 128 ගුණයකින් පුතේ වැඩි. එහෙනම් මෙයාගේ චාලක ශක්තිය E නම් මෙයාගේ චාලක ශක්තිය 128යි E. එහෙනම් චාලක ශක්තිය අතර අනුපාතය 1ට 128 කියන නිවැරදි පිළිතුර වෙන්න පුතේ 4 වන පිළිතුර. එහෙනම් ඔන්න පුතේ ඒගොල්ලන්ගේ චාලක ශක්තිය අතර අනුපාතය 1ට 128යි. 1ට 128යි පුතේ චාලක ශක්තිය අතර අනුපාතය. හරි. සමහර දරුවෝ ඉන්න පුළුවන් මේ ක්‍රම තේරෙන්නේ නැති. මම මේ වීඩියෝස් ටික දාන්නේ පුතේ මේ මගේ ක්ලාසස් ආපු මගේ පන්තිවල හිටපු දරුවෝ වෙනුවෙන්. මොකද වෙන ක්ලාස් වල ගිහිපු වෙන ගුරුවරුන්ගේ ක්ලාස් ගිහිපු දරුවෝ මේ කෙටි ක්‍රම වලට පුරුදු වෙලා තියෙනවද නැද්ද කියලා මම දන්නෙත් නැහැ. එයාලට මේ තියරි තියෙනවද නැද්ද කියලා මම දන්නෙත් නැහැ. ඉතින් මම ඒවා කරන්නේ මේ තියරි දන්නවා කියලා උපකල්පනය කරලා. ඉතින් දන්නේ නැත්නම් මම YouTube වීඩියෝස් දාලා තියෙනවා එක එක ප්ලේලිස්ට් වලට ගිහිල්ලා දැන් දුෂ්‍රාවිතාව නම් දුෂ්‍රාවිතාව ප්ලේලිස්ට් එකට ගිහිල්ලා මේ ආන්ත ප්‍රවේගය සඳහා ඒවා ගන්න පුළුවන් ඉතින්. හරිනේ? එහෙම කරගන්න. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. නිවැරදි පිළිතුර වෙන කීවෙන පිළිතුර. මේක සටහන් කරගන්නකෝ. මේක මේ විදිහට සටහන් කරගන්න. මේවා සටහන් කරගන්න අවශ්‍ය දේවල්. නිවැරදි පිළිතුර වෙන්නේ 4 වන පිළිතුර. ප්‍රශ්නාංක 20. 20 බලන්න පුතේ. එකම විස්තරය හා සංඛ්‍යාතය සහිත සංගීත ස්වරයක් වයලීනයකින් හා බටනලාවකින් නිපද වේ. එම ස්වර දෙක එකිනෙකින් වෙන් කර හඳුනා ගැනෙන්නේ. පුතේ විස්තරයේ මත රඳා පවතින ශක්තිය වැඩි වෙනකොට හඬේ සැර වැඩි. එන හඬේ සැර රඳා පවතින විස්තරයේ මත. අපි දන්න ශක්තිය සමානුපාතිකයි විස්තරයේ වර්ගයට. ඒවත් අවශ්‍ය වෙනවා. ඒකට අපි කියන හඬේ සැර නැත්තම් විපුලතාව. එන විපුලතාව රඳා පවතින විස්තරයේ මත. සංඛ්‍යාතයේ මත රඳා පවතින තාරතාව. නේ පුතේ. සාමාන්‍ය සංඛ්‍යාතයේ වැඩි හඬවල් තරතාව වැඩි. ගෑල්ලමෙක් කටහඬ, ළමෙක් කටහඬ, බල්ලෙක් උඩුබුරු දාන කොටහඬ, ට්‍රම්පට් හඬ සංඛ්‍යාතය වැඩි. දවුල් හඬ, පිරිමි හඬ, බල්ලෙක් බුරන කොටහඬ. ඒවා සංඛ්‍යාතය අඩුයි. දැන් විස්තරයේ සංඛ්‍යාතයේ දෙකම සමානයි. හැබැයි පුතේ අපි දන්නෝ වයලීනයක නිකුත් කරන සාස්වරයයි බටනලාවකින් නිකුත් කරන සාස්වරයයි එකිනෙකේ හඳුනා ගන්න පුළුවන්. ඒ හඳුනාගන්නේ අපි කියනවා ධ්වනි ගුණය කියන සංසිද්ධිය. ඔකට අපි කියන්නේ පුතේ ධ්වනි ගුණය කියලා. ධ්වනි ගුණය රඳා පවතින්නේ ඔබ දන්නවා මොනවද? උපරිතාන ප්‍රමාණය මත. උපරිතාන ප්‍රමාණය මත තමයි පුතේ ඔය ධ්වනි ගුණය වෙනස් වෙන්නේ. පිළිතුර 3. විවරණය තීරි බලන්න ගිහිල්ලා බයිසිකලයක දම්වැල ගමන් කරන පුලි දෙක රූපය දැක්කේ. පුලි කියන්නේ පුතේ කප්පි මේ දෙක. මේ ලොකු පුලිය මේක පුංචි පුලිය.
විශාල පුලියේ අරේ කැපිටල් ආර්ද කුඩා පුලියේ අරේ ආර්ද පුලි දෙකේ කේන්ද්‍ර අතර දුර x ද වේ. මෙතන අතර දුර x. sorry. පුලි දෙක ඒකාකාර වේගයෙන් භ්‍රමණය කරන විට විශාල පුලියේ හා කුඩා පුලියේ කෝණික ප්‍රවේග අතර අනුපාතය වන්නේ. මෙයා ඒකාකාර වේගයෙන් භ්‍රමණය ඇත්තරම පුතේ මේ පුලියේ මේ ලක්ෂයේ වේගයයි මේ ලක්ෂයේ වේගයයි මොකක් වෙන්න ඕනද? සමාන වෙන්න ඕනේ. ඉතින් මෙතන වේගයට වඩා මෙතන වේගය වැඩි වුණොත් මේක ඇදෙන්න එපා. වේග සමාන වෙන්න ඕනේ. ඉතින් අපි දන්නවා v සමානයි r ඔමේගා. වේග සමානයි නම් r ඔමේගා නියතයි. එන කෝණික ප්‍රවේග අතර අනුපාතය වෙන්නේ. අරයන් අතර අනුපාතය පරස්පරයට. නේද? අරයන් අතර අනුපාතය පරස්පරයට. එහෙනම් මෙතන ඔමේගා 1 නම් මෙතන ඔමේගා 2 නම් ඔමේගා 1 බෙදීම ඔමේගා 2 සමාන වෙන්නේ. මෙයාගේ අරය සිම්පල් r බෙදීම කැපිටල් R පිළිතුර 5. ලියන්න මේ. දම්වැලේ සෑම ලක්ෂයකම වේග සමාන විය යුතුය. ඉතින් මේ ඇඳලා මේ ටික සටහන් කරගෙන මේක කරලා යන ඊට වඩා මොනවා? 22 බලන්න. සෙල්සියස් 30 දී රේල් පීලි තනා ඇති වාහනවල ඝනත්වය දීලා තියෙනවා. යම් මාපාංකයක් දීලා තියෙනවා. සෙල්සියස් 30 දී වාතය තුල ධ්වනි වේගයක් දීලා තියෙනවා. නම් රේල් පීල්ල මත යම් ලක්ෂයකදී බෝම්බයක් පිපිරුව විට පීල්ල මත 700යි මීටර් දුරින් පිහිටි නිරීක්ෂකයෙකුට ඇසෙන පිපිරීම් හඬවල් දෙක අතර කාල වෙනස වන්නේ. පීලි ඍජු ඇසලක. මොන්ටිසෝරි ප්‍රශ්නයක්. ඒ කොහොමද පුතේ හඬවල් දෙකක් ඇහෙන්නේ? මෙන්න මේක නම් රේල් පීල්ල. මෙන්න මෙතන නම් පුතේ පිපිරීම බ්ලාස්ට් එක. පුතේ හඬ ගමන් කරන ක්‍රම දෙකකින් එකක් වාහනය තුල යන v1 වේගයෙන්. වාතය තුල යන පුතේ v2 වේගයෙන්. වාතය තුල ධ්වනි වේගය දීලා තියෙනවා 350 ms ශ්‍රේණියක. ඉතින් පුතේ මීටර් 700ක් දුරින් පිහිටි මෙතෙන්ට ශබ්දේ එනවා අවස්ථා දෙකකදී. රේල් පීල්ල තුලින් එන ගතවන කාලය t1 වාතය තුලින් එන ගතවන කාලය t2. ඒ දෙක ඒ කාල පරතරය තුළ. ඉතින් රේල් පීල්ල තුලින් ආවට පස්සේ ධ්වනිය ආවම පස්සේ මෙතන ඉන්න කෙනෙකුට එක සැරයක් ඇහෙනවා. වාතය තුලින් ආවට පස්සේ තව සැරයක් ඇහෙනවා. එන හඬවල් දෙකක් ඇහෙනවා. ඉතින් පුතේ ඉස්සරහ බලන්න ඕන රේල් පීල්ල තුල වේගය. රේල් පීල්ල තුල වාතයේ ධ්වනි වේගය. සාමාන්‍ය ඝන මාධ්‍යයක් තුල වාතයේ ධ්වනි වේගය v සමාන වෙනවා. E බෙදීම රෝගේ වර්ගමූල. E කියලා කියන්නේ පුතේ යම් මාපාංකයේ රෝ කියන්නේ ඝනත්වය. ඉතින් යම් මාපාංකයේ දීලා තියෙනවා 2 වැඩි කිරීම 10 11යි. 2 වැඩි කිරීම 10 11යි. ඝනත්වයේ දීලා තියෙනවා පුතේ 8000යි කියලා. ඒ කියන්නේ 8 වැඩි කිරීම 10 3. එයාගේ වර්ගමූලනේ. ඔක තමයි පුතේ v1 වෙන්නේ. වාහනය තුල ධ්වනි වේගය. මෙයාට මෙයා කැපිලා ගිහලා 4යි. ඒතර 4 වර්ගමූලය 8 2යි. 13 13ක් කැපිලා ගිහලා 18යි. 18 වර්ගමූලය 10 4යි. ඒතර v1 සමාන වෙනවා. 10 4 කියන්නේ 10 10 බෙදීම 2 කියලා කියන්නේ 5000යි. ms ශ්‍රේණියක. නේ? එහෙනම් පුතේ මෙතන හොඳට බලන්න. මෙතන කාලය කොහොමද ගන්නෙ? වාහනය තුලින් යනකොට කාලය අපිට ගන්න පුළුවන් s සමානයි ut s 700 වේගය 5000 වාරයක් t1. එතකොට t1 කවුද පුතේ? 7 බෙදීම 50. ඒ වගේම වාතය තුල ධ්වනි වේගයට වාතයට අපි දැම්මොත් s සමානයි ut 700 සමානයි වාතය තුල ධ්වනි වේගය 350යි කියලා දීලා තිබුණා. t2 කවුද? තත්පර 2යි. එහෙනම් තත්පර 2කින් 7 බෙදීම 50 අඩු කරමු. 7 බෙදීම 50 කියන්නේ පුතේ 14 බෙදීම 100නේ. කියන්නේ 0.14යි තත්පර. එම නිසා ඔය කාල පරතරයේ ඩෙල්ටා t කවුද? වැඩි කාලයක් ගත වෙන්නේ මෙයාටනේ. මෙයා තත්පර 0.14ක් එකකින් තියනවා. මෙයා තත්පර 2ක් යනවා. එහෙනම් කාල පරතරය වෙන්නේ 2 ඍණ 0.14. එතකොට එන අපතේ 1.86 තත්පර.
එන හඬවල් දෙක අතර කාලපරතරය වෙන්නේ 1.86යි තත්පරයි. හරි ඇඳ ගන්න රූපේ මම ඉතින් එක සැරේ කියලා දෙන්න මේ වීඩියෝ එකේ ඕනම් ප්‍රශ්නයක් තේරෙන්නේ නැත්නම් අපහැදිලි තැනක් තියෙනවා නම් ආයි පස්සට යන්න ගිහිල්ලා ආයි මුල ඉඳලා බලන්න. බැලුවට පස්සේ හොඳට තේරුම් ගන්න හැකියාව තියෙනවා. ඇඳ ගන්න මේ රූපේ ලියන්න මෙහෙම ලියන්න මෙහෙම ලියන්න වාහනය තුල ධ්වනි වේගය කියලා මෙන්න මේ ටික ලියා ගන්න. මේ ටික ඊට පස්සේ ලියන්න. එම වේගයෙන් මීටර 700 යාමට ගතවන කාලය t1 නම් කියලා මේ ටික ලියා ගන්න. ඊට පස්සේ ආයත ලියන්න. වාතය හරහා ධ්වනියට යාමට ගතවන කාලය t2 නම් කියලා මේක සටහන් කරගන්න. හරිනේ. හරි. දැන් මේකත් අපි සටහන් කරගත්තා. sorry මේක t2 නම් ඊට පස්සේ ඩෙල්ටා t මේ විදිහට ගන්න. ලියන්න මෙහෙම. මෙම කාල වෙනස නිසා ශබ්ද දෙකක් ඇසේ. ඒ ඇති පිළිතුර 4. බලන්න පුතේ ප්‍රශ්නාංක 23. 23 වෙනි ප්‍රශ්නේ. පරිපතයට ලබා දෙන ප්‍රත්‍යවර සංඥා විචරණ වන ආකාරය දී ඇත. මෙන්න මෙතන පුතේ පරිපතයක් දෙනවා. ප්‍රත්‍යවර සංඥා 0 සිට 1 වෝල්ට් දක්වා වැඩි වෙනවා. හරිනේ. විචරණ වන ආකාරය දී ඇත. අපිට කියනවා එහි උච්චාගේ 1 වෝල්ටේ CD අතර ලැබෙන වෝල්ටීයතාව උච්චාගය. මේ අතර ලැබෙන වෝල්ටීයතාව උච්චාගය කියන්නේ ප්‍රතිදානයේ උච්චාගයනේ. අපිට ඉස්සෙල්ලා බලන්න ඕන මේකේ වෝල්ටීයතා ලාභය කොච්චරද කියලා. මේක අපවර්ත වර්ධකයක්ද අපවර්ත නොවන වර්ධකයක්ද? ඉතිපතේ කාරකාත්මක වර්ධක සිද්ධාන්ත වීඩියෝස් බැලුවා නම් මේවා ඊටාම හොඳින් සහ පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන්. මේ ප්‍රශ්නාංක 23 මෙතන භූගත වෙලා තියෙන මේ අග්‍රය නේ මෙන්න මෙතන පොඩි අඩුවක් තියෙනවා. මෙන්න මෙතන භූගත කරලා ඇඳ ගන්න. හරිනේ. එතකොට ප්‍රදානය දෙන්නේ මේකට. එහෙනම් මේක අපවර්ත නොවන ප්‍රදානයක් නේ දානටනේ දෙන්නේ. ඉතින් මෙතන වෝල්ටීයතා ලාභය මට කියන්න. වෝල්ටීයතා ලාභය කියන්නේ R1 ධන R2 බෙදීම R1. එතකොට මෙතන එනවා 100 ධන 1 බෙදීම 1. ඒ කියන්නේ කොච්චරද පුතේ? 101යි. හරිනේ. එතන මෙතන ලබා දෙන වෝල්ටීයතාවක් 101 ගුණයකින් වැඩි වෙලා තමයි මෙතන ලැබෙන්නේ. නේද? එතකොට අපෙන් අහන්නේ ප්‍රදානයේ උච්චාගේ 1 වෝල්ට් නම් ප්‍රතිදානයේ උච්චාගේ අහන්නේ. ඉතින් මෙතන 1 වෝල්ට් දුන්නම වෝල්ටීයතා ලාභය 101 නිසා 101 ගුණයකින් වැඩි වෙලා මෙතන ලැබෙන කොච්චරද? 101ක්. නේද පුතේ? නෑ එහෙම වෙන්නේ නෑ. හැමතිස්සෙම ප්‍රතිදානයට ගන්න පුළුවන් උපරිම අගයක් තියෙනවා. ඒක තමයි මේ ධනහෝරින VS කියන්නේ. එහෙනම් මෙතන ප්‍රතිදානයට ගන්න පුළුවන් උපරිම උච්චාගය ධන 15යි. එහෙනම් මෙතන ප්‍රතිදානයට ගන්න පුළුවන් උච්චාගය වෙන්නේ පුතේ 15 වෝල්ට් කියන පිළිතුර 3. වෝල්ටීයතා ලාභය 101 වුණාට මෙයා 101 ගුණයකින් වැඩි වෙලා මෙතන 101ක් විය නොහැකි. හරිනේ. මෙයා පුතේ 101ක් විය නොහැකි. මේක පොඩ්ඩක් අපි සටහන් කරගමු මෙහෙම. මේ අපවර්ත නොවන වර්ධකයකි. වෝල්ටීයතා ලාභය සමානයි R1 ධන R2 බෙදීම R1. එතකොට 1 ධන 100 බෙදීම 101යි. ලියන්න මෙහෙම යටින්. මේ නිසා ප්‍රතිදානය ඒ උච්චාගය 1 වැඩි කිරීම 101 සමානයි 101යි වෝල්ට් විය යුතුය. නමුත් කාරකාත්මක වර්ධකයට
ප්‍රතිදානය ලෙස ලැබිය හැකි සන්තෘප්තාගය ධනහෝරින VS වේ. මේ නිසා උච්චාගය ධන 15 වෝල්ට්. පිළිතුර 3. බඹතේ ප්‍රශ්නාංක 24. 24 වන ප්‍රශ්නය බලන්න. සන්නායකයක් කරා චුම්බක ස්‍රාවයේ B කාලයේ T සමග විචලනයේ ප්‍රස්ථාරය දැක්වේ. ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයේ E විචලනයේ නිවැරදිව දක්වා ඇත්තේ. ප්‍රතේ කාලයත් එක්ක සන්නායකයක් කරා මොකක් හරි මෙහෙම දඟරයක් කරා චුම්බක ස්‍රාවයේ විචලනය මෙහෙම දීලා තියෙනවා. ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයනේ අපි දන්න පතේ සන්නායකයක අග්‍ර අතර ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය E සමාන වෙනවා d5 බෙදීම dt ගේ ඍණාගය. ඒ කියන්නේ විද්‍යුත්ගාමක බලය සමාන වෙන්නේ ශ්‍රාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවයේ ඍණාගයට. ඉතින් පුතේ මෙතන ශ්‍රාවය නියතයිනේ. මෙතන ශ්‍රාවය නියත නම් මෙතන විද්‍යුත්ගාමක බලය මේ කොටසේදී 0යි. එහෙනම් මෙයා වෙන්න බෑ. මෙන්න මේ සම්පූර්ණ කොටසේදී ශ්‍රාවය වෙනස් වීමේ ශීඝ්‍රතාව දැන් dB බෙදීම dt. මෙතන මෙයාගෙන් ලැබෙන්නේ ශ්‍රාව ඝනත්වයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව. ඉතින් මෙයා මෙතන ශ්‍රාවය වෙනස් වීමේ ශීඝ්‍රතාව නියතයි ඍණයි. එහෙනම් මේ සම්පූර්ණ කොටසේ ශ්‍රාවය වෙනස් වීමේ ශීඝ්‍රතාව නියතයි ඍණයි නම් ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය නියතයි ධනයි. ඒ කොටසේ. එහෙනම් මෙන්න මේ කෑල්ල වෙන්න පුළුවන්. මේක වෙන්න පුළුවන්. මේක වෙන්න බෑ. මේක වෙන්න බෑ. ඇයි? ශ්‍රාවය වෙනස් වීමේ ශීඝ්‍රතාව නියතයි ධනයි නම් නියත ධනාගයක් ඍණෙන් ගුණ කරාම ඍණාගයක්. මේ කොටසේදී මොකද්ද වෙන්නේ? ආයි ශ්‍රාවය වෙනස් වෙන්නේ නැති නිසා මේ කොටසේදී 0යි. එහෙනම් මේක වෙන්න බෑ. මේක කොහොමත් වෙන්න බෑ. මේක වෙන්න බෑ. එහෙනම් මේක තමයි. හරි. මෙතන ශ්‍රාවය වෙනස් වීමේ ශීඝ්‍රතාව නියතයි ධනයි. එහෙනම් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව වැරදුනා මට. හරි. මට වැරදුනා අපතේ මම කියද්දි මෙතන ශ්‍රාව්‍ය වෙනස් වීම ශීඝ්‍රතාව මේ කොටසේ ශ්‍රාව්‍ය වෙනස් වීම ශීඝ්‍රතාව නියතයි ඍණයි. ඒ මේ අනුක්‍රමණ ඍණයි. ඒක නිසා තමයි මෙයා නියත ධන වෙන්නේ. ඒක තමයි මේක වෙන්නේ මෙහෙම වෙන්න පුළුවන් කියලා කියන්නේ. මේ අනුක්‍රමණයේ නියතයි ඍණයි නිසා නියත ඍණාගයක් ඍණය වැඩි කරාම ධන. මෙතන අනුක්‍රමණ නියත ධන නිසා මෙයා ඍණ. පිළිතුර 3. ඉතින් විද්‍යුත් චුම්බක ප්‍රේරණයේ දන්න දරුවන්ට මේක සිම්පල් සහ ටොයිස් ඇති දෙයක් ඇත්තෙම නැහැ. හරි නේද පුතේ? රයිට්. මම 25 26 පොඩ්ඩක් තියෙනරිදී ප්‍රශ්නාංක 27 කියලා දෙන්නම්. මේ වීඩියෝ එකේ අවසාන ප්‍රශ්නේ. මට මේක ඉක්මනට කරන්න පුළුවන් අනිත් ඒවා ඊළඟ වීඩියෝ එකේදී කරමු. බර්නූලි මුලධර්මයෙන් පැහැදිලි කරන හැක්කේ විසිරි පොම්පයක ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්න පුළුවන්. අර සෙන්ට් එකක. ඔය ඉතින් මම පන්තිවලදී විස්තරාත්මකව කියලා දීලා තියෙනවා. මගේ අදහසක් තියෙනවා ඔයගොල්ලන්ගේ 2020 එක්සෑම් එකට කලින් බර්නූලි වල ඔය ටික ආයිත් කරලා දාන්න. වෙලාවත් එක තමයි ඉතින් මම පන්තිවල උගන්වලා තියෙනවා. ඒව බලන්න. හරිනේ. ඊට පස්සේ විසිරි පොම්පයක ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්න පුළුවන්. වේග පන්දු යවන්නේ ඒක කරන්න පුළුවන්. අහසින් වැටෙන ද්‍රව බිඳුවක් ගෝලාකාරයෙන් පැහැදිලි වෙන පොතේ පෘෂ්ඨික ආතති සංසිද්ධිය භාවිතයෙන් මේක අහසින් වැටෙන ද්‍රව බිඳුවක් ගෝලාකාර වෙන හේතුව තමයි ඕනෑම වස්තුවක් තමන්ගේ ශක්තිය අවම කරගන්න ස්ථායීතාව උපරිම කරගන්න ශක්තිය අවම කරගන්නවා. ඉතින් ද්‍රව බිඳුවක පෘෂ්ඨික ශක්තිය අවම වෙන්න ඕන. පෘෂ්ඨික ශක්තිය අවම වෙන නම් පෘෂ්ඨ වර්ගඵලය අවම වෙන්න ඕන. පෘෂ්ඨ වර්ගඵලය අවම වෙන්න දෙන ලද පරිමාවකට අදාළ පෘෂ්ඨ වර්ගඵලය අවම වෙන්නේ. එයා ගෝලාකාර ස්වභාවයක් ගත්තට පස්සේ ඒක නිසා තමයි මේ අහසින් වැටෙන ද්‍රව බිඳුවක් ගෝලාකාර වෙන පෘෂ්ඨික ආතතියෙන් පැහැදිලි කරන්නේ. මේ බන්සන් 1000 කෙල්පි වායුව සමග මිශ්‍ර වීම හරි නිවසක වහල ගැලවී යාමත් එතන පැහැදිලි කරන්න පුළුවන් බර්නූලි භාවිතයෙන්. ඉතින් මේවා මම හැම දෙයක්ම පැහැදිලි කරලා තියෙනවා. මේ පෘෂ්ඨික ආතති මේ සංසිද්ධිය පෘෂ්ඨික ආතතිය යටතේ තමයි පැහැදිලි කරන්නේ. ඒවා වීඩියෝස් වල බලන්න. බර්නූලි වෙලා අනිත් එක්කම පැහැදිලි කරලා තියෙනවා. ඉතින් කවුරු දරුවෙක් කියන්න පුළුවන් සර් අපි ක්ලාස් ආවේ නෑ නේසගේ කියලා. ඉතින් මට කරන්න දෙයක් නෑ නේ. ඒකට මට කරන්න දෙයක් නෑ. මම මේක හයි ස්පීඩ් මේ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කළා. අමතර දෙයක් කරලා දෙන එක තමයි මේකේ කරන්නේ. හරි. ඊළඟ වීඩියෝ එකේදී ඊතුරු ප්‍රශ්න 20 සාකච්ඡා කරමු. ඊළඟ වීඩියෝ 3කින් විතර වගේ තමයි. ඊතුරු ප්‍රශ්න 25 නේ. ඊතුරු ප්‍රශ්න 25 සාකච්ඡා කරන්න වෙන්නේ.